නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උදාර ශ්‍රී සම්බුද්ධ භාෂිතේ උදාර අර්ථයන් ජීවිතයට කැඳවා ගැනීම පිණිස ඔබට අපේක්ෂාව ජනිත වෙන ඒ පිළිබඳව උනන්දු ඇති වෙන තුනුරුවන කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න බොහෝ අවස්ථා නිර්මාණය වෙන තවත් පින්වන්ත හෝරාවක් අපි ඔබට දායාද කරගන්න උත්සාහ කරන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් හැමදෙනාම ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ වගේම අද අපට අනුකම්පාවෙන්ම අදත් අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව අප්‍රේල් මාස 28 වෙනි දිනට පළමු උපන්දිනයේ යෙදුන අද දිනට පළවෙනි උපන්දිනයේ යෙදුන අයස් අභිමාන් පතිරණ පින්වන්ත පුංචි පුතුණුවන්ට සෙත් පැතීම පිණිස පින්වත් ජී.පී. හසල බුද්ධික බණ්ඩාර මහත්මයා සහ අයියේ උත්පලා ප්‍රබෝධනී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස පින්වන්ත අවකාශය සූදානම් කරගන්න අපි සූදානම්. අපි ගරුතර මහා සංඝරුවන වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීන් අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කරමින් හිටියේ මේ දෘෂ්ටි උපදින්න හේතු වෙන මේ යහපත් දෙයින් විශාල වශයෙන් බැහැර කරලා අපි ව්‍යසනයකට පත් කරන කුමක් විසින්ද? මේ විචිකිච්ඡාව විසින්. එහෙමයි ස්වාමීනි. ඒතරේ විචිකිච්ඡාව පිළිබඳ තමයි අපි ඒක නීවරණයක්. එතකොට ඒක සංයෝජනයක්. දැන් සංයෝජන ධර්ම වල තියෙන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එහෙමයි. සංයෝජනයක් පවතින විදියට පවතින මේ විචිකිච්ඡාව සක්කාය දිට්ඨිය දුරු වෙද්දී තමයි නැතිලා යන්නේ. එහෙමයි. එතකොට ඒකත් එක්ක තමයි නිවන් මාර්ගය සම්පූර්ණ පිරිසිදු වෙන්න පටන් ගන්න. ඒතර සසර දුකින් එතර වෙන්න කැමති කෙනෙක් ඒ විදියට හිත හදන්න නම්, හිත දමනය කරන්න නම්, හිත නිවන පිණිස මෝරන්න නම් එතකොට මේ විචිකිච්ඡාව කොච්චර බලපානවද? එතෙන් සක්කාය දිට්ඨියත් නැති වෙද්දිම විචිකිච්ඡාව නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. සීලබ්බත පරාමාසත් නැතිලා යනවා. විචිකිච්ඡාව ඒක ඒ සංයෝජන තුන නැතිවීමත් එක තමයි භාගතුනා දේශනා කරන්නේ නිවන් දොරේ වදින කෙනෙක් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර කොච්චර වෙනම් මේ විචිකිච්ඡාව කියන එක සතර පායටම බැඳලා තියෙන කාරණාවක්ද? එපමණකින්ම සතර පායෙන් නිදහස් වෙනවා. ඕ දැන් බලන්න මේ කාරණා තුනේ නිදහස් වීමෙන්ම සතර පාය නිදහස් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර සතර පායට ප්‍රධාන වශයෙන් බඳින්න හේතු වෙන දෙයක් තමයි එතකොට මේ විචිකිච්ඡාව කියලා කියන්නේ. එහෙමයි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ විචිකිච්ඡාව පවතින කුමක් එක්කද? අපි ඊයේ කතා කළා මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාරය කරන්නේ යෑම නිසා හටගන්න ප්‍රශ්නය. එහෙමයි ස්වාමීනි. ඒතකොට මේ පෘථග්ජන භවයේ තියෙන ප්‍රශ්න තමයි එතන තියෙන්නේ. ඒකට අපි සබ්බාස සූත්‍රයේ මුල් කරගෙන අපි කතා කළා. එතකොට මේ දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රව යටතට එතකොට මේ විචිකිච්ඡාව මේ ගැනෙනවා. එතකොට
ඒක දැකලමයි දුරු කරගන්න තියෙන්නේ. විචිකිච්ඡාව මේ විදියට හිතේ පවතිනවා කියලා තීරුම් ගන්නවා. ඒ තීරුම් ගන්න දක්ෂ වුණොත් ඒකම තමයි නිවන් මඟ විවර කරගන්න අනුග්‍රහ කරන්නේ. එහෙමයි. ඒතකොට මේ විචිකිච්ඡාව ගැන අපි ඊයේ බොහොම කරුණු ටිකක් කතා කළා, දහම් කරුණු ටික ලස්සන ටිකක්. අද බොහොම ලස්සන කාරණාවක් මට හම්බුණා. කෝච බික්කවේ අනාහාරෝ අනුප්පන්නායවා විචිකිච්ඡාය උප්පාදාය නූපන් විචිකිච්ඡාව නූපදින අනාහාරය. අනාහාරය කියන්නේ ආහාර නොවන දේ කුමක්ද? එහෙමයි. උප්පන්නායවා විචිකිච්ඡාය බිහියෝ භාවාය වේපුල්ලාය. උපන් විචිකිච්ඡාව විපුල බවට පත් කරවන ආහාර නොවන දේ කුමක්ද? කියන්නේ ආහාර නෙමෙයි මේ කියන්නේ. ආහාර නොවන දේ. කියන්නේ මේ කියන දේවල් පුරුදු කළොත් එහෙම මොකද වෙන්නේ? විචිකිච්ඡාවට ආහාර සැපෙන්නේ නැති වෙලා යන්න බල. විචිකිච්ඡාව නැති වෙලා යන්න හිතේ. එහෙමයි ස්වාමීන්. අත්තිබික්කවේ කුසල අකුසල ධම්මා. කුසල් අකුසල් කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියන. අන්න ඒවා විමසනවා නම් සාවජ්‍ය අනවජ්‍ය ධම්මා වැරදි දේවල් නිවැරදි දේවල් මොනවද කියලා තීරුම් ගන්න කල්පනා කරනවා නම් විමසනවා නම් හීන පනීත ධම්මා හීන දේවල් මොනවද ප්‍රනීත දේවල් මොනවද කන්න සුක්ක සප්පටි භාගා ධම්මා කළු දේවල් මොනවද මේ සුදු දේවල් මොනවද ඒ කාලේ ඔය යහපත් කර්ම වලට සුදු කර්මත් අයහපත් කර්ම වලට කළු කර්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා කන්න සුක්ක කියන වචන දෙක පාවිච්චි කරලා තියෙනවා එහෙමයි. කන්න සුක්ක සප්පටි භාග ධම්මා ඒ කියන්නේ කළු භාගීය ධර්ම සුදු භාගීය ධර්ම ඊළඟට කියන තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අන්න ඒව තීරුම් ගන්න දක්ෂ වීමත් ඒතර ඒ දේවල් පුළුවන් ආකාරයෙන් නිරන්තරයෙන් මේ මානසිකාර කිරීමත් කියන කාරණාව දියුණු කරනව නම් ඒක අයමනාහාරෝ අනුප්පන්නව විචිකිච්ඡා උපාදාය. ඒක මේ නූපන් විචිකිච්ඡාව උපදින්න හේතුවක් නෙවෙයි කියන. එහෙමයි ස්වාමීනි. ඔන්න උප්පන්නායවා විචිකිච්ඡාය බිහියෝ භාවය. උපන් විචිකිච්ඡාව විපුල බවට පත් වෙන්න හේතුව නෙවෙයි කියන එක. කොහොමද එහෙනම් මේ තමන්ගේ හිතේ උපදින සිටිවිල්ල තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන මේවා කුසල පාක්ෂිකද අකුසල පාක්ෂිකද කියලා. එහෙමයි. කුසල පාක්ෂික අකුසල ඊට පස්සේ කුසල පාක්ෂික අකුසල පාක්ෂික දේ වෙන් කළා හැමතිස්සෙම සිහි කරන්න මේව කුසල් මේව අකුසල්. එහෙමයි. කුසලයක් නම් ඒක නිරන්තරයෙන් සිහි කරන්න දක්ෂ වෙන්න. අපි හිතමු දැන් මෙහිම ඔන්න තමන්ගේ හිතේ මොන ආසාව ඇති වෙනවා. එතකොට ආසාව ඇති වෙනකොට තමන් බලන්න ඕන ආසාව වැඩෙන්නේ මේ සිතුවිලි වලින්. එහෙනම් මේ සිතුවිලි මම මේක හිතන්නේ නැහැ. හිත විරාගයටපත් වෙනවා මේ සිතුවිලි වලින්. එහෙනම් මම මේ සිතුවිලි බොහෝ විට පුරුදු කරනවා බහුල වශයෙන් කරනවා කියලා. එහෙමයි. අනේ දෙක හඳුනා ගන්නයි ඊළඟට ඒව නැවත නැවත සිහි කරන්නයි. ඒකෙන් තමයි විචිකිච්ඡා නැතිලා යන්නේ. එහෙමයි ස්වාමීනි. හරි ලස්සනයි නේද? එහෙයි. ඒක දැන් සද්ධාව කියලා කියන්නේ දැන් මේ ඒක කුසලයක් ඒක. ඒක හඳුනා ගන්න දක්ෂ වෙන්න ඕන. ඒතර මේ ධර්ම ශ්‍රවණයේදී තමන්ගේ ඉති ශ්‍රද්ධාව උපදින්නේ නැත්තම් විශ්වාසය උපදින්නේ නැත්තම් ඒකත් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. එහෙම තේරුම් ගන්න දක්ෂ වෙනකොට තමයි මොකද වෙන්නේ? අන්නේ කුසල් බවට පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට ඒව නැවත නැවත සිහි කරන්න ඕන. අනික් කාරණේ. නැවත නැවත සිහි කරන්න ඕන. එහෙමයි. ඒතර සිහි කරන දක්ෂ වීමත් මොකද වෙන්නේ? කුසලය. එතකොට මෙන්න මේ ක්‍රමීට හැමතිස්සම තේරුම් ගන්න දක්ෂ වෙනකොට තමයි කියන විචිකිච්ඡා නැති වෙලා යන්නේ. එහෙමයි ස්වාමීනි. හරි බුදුමා ඒතර විචිකිච්ඡා පෝෂණය වෙන්නේ නැහැ කියන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එහෙයි. ස්වාමීනි හිතට එන හිතුවිලි ඒ විදිහට විස්තර විභාග සහිතව තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. මේක නෙක්ඛම් සිතුවිලි මේක කාම සිතුවිලි. මේක ව්‍යාපාද සිතුවිලි මේක අව්‍යාපාද සිතුවිලි. මේක හිංසා සිතුවිලි මේක අවිහිංසා සිතුවිලි. මේ කයින් කරන දේ අයහපත් දෙයක්. ඒකෙන් අකුසල් වැඩෙනවා. අසර පෝෂණය වෙනවා. මේ කයින් කරන දේ කුසලයක්. මේ යහපත වෙනස පවතිනවා. එහෙමයි. කුසල් වැඩෙනවා. ඉතින් මේ හැමතිස්සෙම කාලයක් මේක අරමුණු කරවන්න. අන්නේ කාලයක් තිස්සේ අරමුණු කරවනවා නම් බොහෝසේ අරමුණු කරවනවා නම් අන විචිකිච්ඡාව උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට තේරෙනවා එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා කියන මේ විචිකිච්ඡාව මේ සමාජගත කරන කට්ටිය දිහා බැලුවාම ඉතින් අධර්මීය සමාජගත කරන කට්ටිය දිහා බලනකොට හොඳට තේරෙනවා මේ සූත්‍ර පිළිබඳ කතා කරන්නේ නැතුව පුද්ගලික මතවාද අරගෙන ධර්මයේ කියලා කතා කරනව නේද? එහෙමයි. ඒතර මේ කතා කරන සියලු දෙනා ගැනම එක තීරණයකට එන්න පුළුවන්. මොකද්ද?
ඒගොල්ලන්ට වන්නේ මේකට දක්ෂ නැහැ. නිවැරදි වැරදි හඳුනගන්න දක්ෂ නැතිකම තියෙනවා. එහෙමයි. ඒතර ඒකත් එක්ක පෝෂණය වෙච්ච විචිකිච්ඡාව තමයි ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මය විනාශ කරලා තියෙන්නේ. ඒ අභ්‍යන්තරයේම ඇතිවෙච්ච අරුබුදයක්. අරුබුදයක් තියෙන්නේ. ඒ අරුබුදේ තමයි ඊට පස්සේ මේ සමාජගත කරලා තියෙන්නේ. ස්වාමීනි. හොඳට ධර්මයේ විග්‍රහ කරනකොට ඒතර අපිට තියෙනවා එතන මේ බාහිර ලෝකෙට මුදාහරින මේ හැම දෙයක්ම ආධ්‍යාත්මයේ හටගත්තු දේවල්. එහෙමයි. ධර්මයෙන් උපන් ශාස්ත්‍රුන් වහන්සේ තමයි මෙතන මේ ලෝකෙට පරම සත්‍ය දෙන්නේ. එහෙමයි. චතුරාර්ය සත්‍ය මේ විදිහටම භාග්‍යතුන් වහන්සේ විනිවිද දැක්කා. දැකපු නිසා මේ වචන වලින් මේ අවබෝධ ලෝකෙට දේශනා කළා. එහෙමයි. ඒතර චතුරාර්ය සත්‍ය ඒ අයුරින්ම විනිවිද දැකපු රහතන් වහන්සේලාත් මොකද්ද කරේ? ඒ වචන වලින්ම ඒ අර්ථ වලින්ම තමයි චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද පංච උපාදානස්කන්ධ විස්තර කළේ. එහෙමයි ස්වාමී. පුද්ගලික අර්ථාවෙන්නේ. ස්වාමීනි. ඒතර පුද්ගලික අර්ථය අනේගේ තේරුම අපිට හොඳට පැහැදිලි ඒක. මනසේ තියෙන අරුබුදයක් තමයි මේ එළියට එන්නේ කියලා. එහෙමයි. බාන ওই විදියට අපිට ඒගොල්ලන්ගේ දිහා බලන්න පුළුවන් නම් අපි ඒගොල්ලන්ගේ දේවල් වලට රැවටෙන්නේ නැහැ. එහෙමයි. ඒක බොහොම ලස්සනට ඉස්මතු වෙන දේශනාවක් තියෙනවා. මම කල්පනා කළා ඒ නිසා අද එහෙමයි ස්වාමීනි. එතකොට මේ වගේ දේශනාවට මේ දේශනාවක් අරගෙන මේ කාරණේ ඉස්මතු කළා දෙන්න. එහෙමයි. මේකේ නම මදුපිණ්ඩික සූත්‍රය. මේ දේශනාවේ බොහොම ලස්සනට තියෙනවා රාගානුසය පෝෂණය වෙන්නේ ඇයි, පටිඝානුසය පෝෂණය වෙන්නේ ඇයි, විචිකිච්ඡා පෝෂණය වෙන්නේ ඇයි, දෘෂ්ටි පෝෂණය වෙන්නේ ඇයි. ඔක්කොම බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීනි. මේක හරිම ලස්සනට ගැලපිලා යන තැනක් මේ නීවරණ වලට. එහෙමයි. විශේෂයෙන් දැන් අපිට විචිකිච්ඡාව ගැන කතා කරන නිසා ඊළඟ මේ නීවරණම ඔක්කොම මේකට මේ කතාවට මූලික ආරම්භ වෙච්ච හරි ලස්සන පරයයක් තියෙනවා. ඒ කාලේ මේ දණ්ඩපාණී කියන ශාක්‍යයෙක් හිටියා. මෙතුන් ව්‍යායාමයේ පිණිස මේ ඇවිදගෙන ගියා. භාග්‍යතුන් වහන්සේත් වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තුවේදී. තමන් වහන්සේ ගම්පියසි. එහෙමයි ස්වාමී. කපිලවස්තු නගරයේ අසලම නිග්‍රෝධාරාමයේ. ඉතින් මේ ව්‍යායාම පිණිස ඇවිදගෙන යද්දී මේ බෙලි ගහක් සෙවණි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නව දැක්කා. ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක පිළිසඳර කතාවේ බයි යෙදුණා. පිළිසඳර කතාව බයි යෙදිලා මේ තමන්ගේ හැරමිටියෙන් එල්ලීගෙන පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටියේ දණ්ඩපාණි ශාක්‍ය බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද කියලා ඇහුවා. එහෙමයි. මොන වගේ දෙයක්ද මේ ශ්‍රමණයෝ කියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ භාග්‍යතුන් දේශනා කළ ආයුතුනි මම මෙන්න මේ වගේ මතයක් දරන මේ වගේ මතයක් ප්‍රකාශ කරන කෙනෙක්. මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජායුතු ලෝක යම් කෙනෙක් වාද කරන්නේ නැත්තම් කාමයන් හා එක් වෙන්නේ නැත්තම් ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්න කෙනෙක්. ඔහු තුල කෙසේද කියන දුවන ගතිය හිත ඇතුලේ නැහැ. එහෙමයි. සංසිඳලා තියෙන කෙනෙක්. සැක සංකා කියන ඒවා ඊතර වෙච්ච කෙනෙක්. ඒකට ඒ උත්තමයා. සෑම භවයක් ගැනම තණ්හාව නැති කරලා නම් ඉන්නේ. හඳුනගන්න කිසිවකින් කෙලෙස් හැදෙන්නේ නැතුව ඉන්නව නම් ආන්නේ වගේ මතයක් තමයි මම මේ දෙව් මිනිස් ලෝකයට කියලා දෙන්නේ. හරි ආශ්චර්යනේ. එහෙමයි සර්. ඒතර වාද විවාද නැති මතයක්. එහෙමයි ධර්මයක්. කාමයන් හා එක් නොවි දෙමි ධර්ම පුරුදු කරොත් මොකද වෙන්නේ? වාද විවාද හටගන්නේ. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මික කාමයන් සමග එකතු වෙන්නේ. එහෙමයි. ඒ වගේම තෘෂ්ණාවෙන් ආධ්‍යාත්මී බැසගන්නේ. හඳුනගන්න කිසි දෙයක් කෙලෙස් සහගත එකතු වෙන්නේ මේ ධර්ම පුරුදු කරගත්තොත්. එහෙමයි. සැක සංකා කියන ඒවා සිඳිල යනවා මේ ධර්ම පුරුදු කරනකොට. නිසක භාවයට. නිසක බවටපත් වෙනවා. එහෙමයි. සෑම භවයක් ගැනම තියෙන ආසාව හිතෙන් නැති වෙලා යනවා. ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. කෙසේද කියන දුවන ගති ආධ්‍යාත්මික සංසිඳිල යනවා කිව්වා. මම මේ දෙව් මිනිස් ලෝකයට කියන ආකල්පයේ අදහස සත්‍යය ඔක තමයි කිව්වා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දණ්ඩපාණි ශාක්‍යය ඉතින් මන්නක්කාරයනේ. ශාක්‍යය ටික ඔළුව හොලෝලා දිව එළියට දාලා අර බුදුරජාණන් වහන්සේ නිකන් අර අපහාස වෙන විදිහට නිකන් වගේ එහෙමයි. දිව එළියට දාලා පද්දලා නැලලේ රැලි තුලංග නග්වලා මේ ඇහි බැම උඩට කරවල භාග්‍යතුන් හදියා බලන් ඉඳලා එහෙමයි. මෙතුම හැරමිටි ඉල්ල යන්න ගියා. මෙච්චර ගණන් ගත්තේ නැහැ. එහෙමයි. ඉතින් ඉදා බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයට දැන් වැඩියා.
දැන් පිළියෙල කළ තියෙන ආසනේ දැන් වැඩ ඉන්නවා භාග්‍යතුන් වහන්සේ. හරි ආශ්චර්යයි. ඒකට දැන් බුදුරජාණන් වහන්සේ මට මේ පින්ඩපාතේ ගිහිල්ලා අතරමඟදී හම්බෙච්ච ගහක් යටම ඉඳලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. දානි වළඳලා. ගහක් හම්බුණා ගහයට වාඩි හිටියා. හරි ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපිට නම් ගමනක් බිමනක් යන රෙද්දි පෙරදි පොට්ටනි ගහගෙන වාහන අරගෙන ගමේ ඔක්කොම ඉන්න කට්ටියත් එහෙම නෙතිය නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රඥ වහන්සේ දැන් බලන්න ශාක්‍ය ජනපදයේ නිග්‍රෝධාරාමයට වැඩිය අනේ තනියෙන් පින්ඩපාත වැඩිය. එහෙමයි. මින් මගද ගහක් තිබුණා ගහයට ඉඳන් වැළඳුවා. ඒ ගහයට ඉඳන් භාවනාවක් කරගත්තා. මින් හවස් කාලේ ආයෙත් නිග්‍රෝධාරාමයට වඩිනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ගම්පියස ඇසුරු කරගෙන සර්වඥයන් වහන්සේ වැඩ ඉන්නවා දේව මිනිස් ලෝකයට හිත පිණිස. අසිරිමත් නැද්ද? එහෙමයි ස්වාමීනි. පුදුම අසිරිමත් නේ? එහෙමයි. පුදුම අසිරිමත්. ඊට පස්සේ පින්වත් මහන්නී අද මම උදේවරුේ සිවුරු පුරවගෙන පාත්‍ර සිවුරු අරගෙන කපිලවස්තු නගරයට පින්ඩපාතේ වැඩියා. කපිලවස්තුවේ පින්ඩපාතේ වැඩලා දන් වළඳලා දවල් කාලේ ගත කරන්න මහා වනයේට ගියා. මහා වනයේ ඇතුළට ගිහින් බෙලි ගහක් සෙවණි දවල් කාලේ ගත කරන්න හිතලා වාඩි වුණා. පින්වත් මහන්නී එතකොට දණ්ඩපාණි ශාක්‍යයා ව්‍යායාම පිණිස ඇවිදගෙන යන ගමන් මං ඉන්න තැනට වැඩිය කියලා විස්තරය කිව්වා. එහෙමයි. විස්තරය කිව්වට පස්සේ එතන හිටපු එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ මොන වගේ මතයක් ධර්මින්ද දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කා සමගවත් වාද නොකර වැඩ ඉන්නේ ශාස්ත්‍රඥ වහන්සේ මොන වගේ මතයක් පුරුදු කරමින්ද කියලා. එහෙමයි ස්වාමීනි. කොහොමද එහෙම ඉන්නේ? එහෙමයි. ඊට පස්සේ දේශනා කරනවා ඒ වගේම ශ්‍රේෂ්ඨත්වයට පත් වුණු කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ කාමයන් සමග එක් නොවී වාසය කරන්නේ අනේ කොහොමද කියලා ඇහුවා. කෙසේද කියන දුවන සැක සංකා සියල්ලකින්ම නිදහස් වෙලා හැම භවයක් ගැනම තණ්හාව නැති කරලා දාලා කෙලෙස් නැති සිතින් අනේ වැඩ ඉන්නේ කොහොමද කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන කරුණක් ඉස්මතු කළා. හරිම ලස්සනයි මේක. මේක හොඳ අවධානයෙන් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. යමක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනව නම් යම් දෙයක් මුල් කරගත්තු නිසා නම් කෙලෙස් හැදෙන සංඥාවන් කැරකෙන්නේ ඒ කෙරෙහි ඇත්තෙන්ම සතුටින් පිළිගත යුතු බවක් නැත්නම් යම් දෙයක් නිසා නම් කෙලෙස් උපදින්නේ ඒ කුල්ලිය කෙලෙස් උපදින්න හේතු වෙච්ච දේ පින්වත් මහණෙනි සතුටින් පිළිගන්නේ නැත්තම් ಗುಣ කියන්නේ නැත්තම් බැස ගන්න නැත්තම් උත්තරමයි කියන රාගනුසය අවසන් වීම. එහෙමයි ස්වාමීනි. එනම් මේ රාගනුසය පෝෂණය වෙන්නේ ඇයි? කෙලෙස් හැදෙන දේවල් හැදෙන්න හේතු වෙන දේවල් සතුටින් පිළිගන්න නිසායි. එහෙමයි ස්වාමීනි. සතුටින් ಗುಣ කියන නිසායි. බැස ගන්න කොටයි රාගනුසය ආධ්‍යාත්මික පෝෂණය වෙන්නේ. එහෙමයි. දැන් මේක බැලුව බැලමට පේනවා එන හරිය සිම්පල් දෙයක් නේ. එහෙනම් මේ කෙලෙස් හැදෙන දේවල් සතුටින් පිළිනොගෙන හිටියනම් ඉවරයි නේද කියලා. එහෙමයි. වචනයකින් කතා කරද්දි සිම්පල්. අර්ථය බොහොම පුළුල්. එහෙමයි ස්වාමීනි. අර්ථය හරි සිම්පල් දෙයක් මේ වචනයෙන් කියද්දි තියෙන්නේ. ස්වාමීනි දැන් සරලයි ගම්බීරයි. එහෙමයි ස්වාමීනි. මොකක්ද අහන්නේදී? දැන් අපිට තියෙන ගේ දොර වතු පිටි මේ යාහන වාහන වත්කම් මේ නිස්කලංක නිදහස් ඉඩකඩ තියෙනවා නම් ගොඩක්. ඒ හැම දේ ගැනම ස්වාමීනි අපි මේ මිහිරිවට තමයි කල්පනා කරන්නේ. දැන් බලනකොට මිහිරිවට මේ දේවල් ගැන කල්පනා කරනකොට මොකද වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. දැන් මේ කියන්නේ කෙලෙස් හැදෙන දේවල් මෙතන කියන්නේ කෙලෙස් හැදෙන සංඥාවන් තියෙනවා කියන හඳුන ගන්න දේවල් තියෙනවා කියන. එහෙමයි ස්වාමීනි. ඒ කෙලෙස් හැදෙන්න හේතු වෙන හඳුන ගන්න දේවල් තියෙනවා නම් ඒ හඳුන ගන්න දේවල් සතුටින් පිළිගන්නේ නැත්තම් ಗುಣ කියන්නේ නැත්තම් ආධ්‍යාත්මික බැස ගන්න දෙන්නේ නැතුව වාසය කළොත් අන්න ආධ්‍යාත්මික රාගනුසය පෝෂණය වෙන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. පටිඝනුසය නෑ එතනම මේ අවසන් වෙනවා කියනවා. ditthියනුසය අවසන් වෙනවා කියන එතනම. ඊළඟට කියනවා මේක විචිකිච්ඡා අනුසය අවසන් වීම ඔතනමයි කියනවා. එහෙමයි ස්වාමීනි. දැන් ඔයක මම මිනිස් දැන් මේ දේශනාව මෙතෙන්ට ගත්තේ නිසා දැන් බලන්න රාගය ගැන කියනවා, ද්වේෂය ගැන කියනවා, විචිකිච්ඡාව ගැන කියනවා, මානනුසය අවසන් වීම මෙතනමයි කියනවා. භවරාග අනුසය අවසන් වීම මෙතනමයි කියනවා. අවිද්‍යා අනුසය අවසන් වීම මෙතනමයි කියනවා.
මේකමයි කියන දඬුමුකුරු අරගැනීමේ, අවියායුධ ගැනීමේ, කෝලාහල කර ගැනීමේ, වාද විවාද කර ගැනීමේ අවසානයේ උතරමයි කියනවා. එහෙමයි. තෝතමයි කියලා රණ්ඩු ඇල්ලීමේ, කේලම් කීමේ, බොරු කීමේ අවසන් වීම උතරමයි කියනවා. එහෙමයි ස්වාමීනි. උතරමයි කියනවා. එතකොට ඔතනම තමයි කියන පාපී අකුසල් ඔක්කොම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන තැන ඔතනමයි කියනවා. කුමක්දී? යම් දෙයක් හඳුන ගන්නකොට ඒ දේ නිසා කෙලෙස් උපදිනවන අන්නේ හඳුන ගන්න දේ සතුටින් පිළිගන්නේ නැත්තා. එහෙමයි ස්වාමීනි. යම් දෙයක් සතුටින් පිළිගන්නකොට නම් කෙලෙස් උපදින්නේ ඒක සතුටින් නොපිළිගෙන ඉන්නවා. බැහැර කරනවා ස්වාමීනි. තේරෙනව නේද? සතුටින් ගුණ නොකිය ඉන්නවා. එහෙමයි. ඊළඟට ආධ්‍යාත්මයේ විදිහට බැස ගන්න දෙන්නේ නැහැ. එහෙමයි. එතනමයි කියන රාගවනුසය ටික ටික පෝෂණය වෙන එක වලකින්නේ. එහෙනම් මෙතනම හට ගැනීම නැතිවීම මෙතන දෙක නැද්ද? තියෙනවනේ. හටගන්නේ කොහොමද? කෙලෙස් කෙලෙස් හදන්න හේතු වෙන සංඥාවන්, හඳුන ගන්න දේවල් සතුටින් පිළිගන්නවන, ಗುಣ කියනවන, බැස ගන්නවන අන්න සසර ගමන හට ගන්න තැන. එහෙමයි. ඒ කෙලෙස් හටගන්න හේතු වෙන දේ සතුටින් පිළිගන්නේ නැත්නම්, ಗುಣ කියන්නේ නැත්නම්, බැස ගන්න දෙන්නේ නැත්නම් ආධ්‍යාත්මී එතනමයි මේ කෙලෙස් නිරුද්ධ වෙලා සසර ගමන නිරුද්ධ වෙන තැන. එහෙමයි ස්වාමීනි. ඔතනමයි. අවියායුධ ඔක්කොම කලකෝලාහල රණ්ඩු සරුවල් ගහගැනීම් මරාගැනීම් වචනයෙන් කියද්දි මේක සිම්පල් දෙයක් වුණාට මේ කාරණේ තමයි දෙව් මිනිස් ලෝකයාම පැටලිලා මම් මුලා වෙලා අගක් මුලක් හොයාගන්න බැරුව මේ සියලු විප්‍රකාර ලෝකයේ මේ සියලු විප්‍රකාර වලට අහු වෙලා ගැට්ට ගැහිලා ඉන්නේ. එහෙමයි. මේ කොනක් පොඩක් තේරෙන්නේ නැහැ. ඉතින් සර්වරාජයන් වහන්සේ හරි ආශ්චර්යයි. මේක දේශනා කළා ශාස්ත්‍රඥ වහන්සේ අසුරින් නැගිට්ටා. එහෙමයි. භාගතුන් වහන්සේ වැඩම කළා කුටියට. නිග්‍රෝධාරාම. භාගතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් අර භික්ෂූන්ට අදහසක් ඇති වුණා ප්‍රිය ආයුෂ්මතුනි අපගේ සර්වරාජයන් වහන්සේ සංසේපයෙන් දැන් මාතෘකා වශයෙන් අධර්මයේ දේශනා කළා. ඒ අර්ථය විස්තර වශයෙන් බෙදා දැක්වුවේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ යමක් මුල් කරගෙන දැන් මේ යම් හඳුන ගන්න දෙයක් මුල් වෙලා මේ කෙලෙස් හට ගන්න සංඥාව සතුටින් පිළිගන්නේ නැත්නම්, ಗುಣ කියන්නේ නැත්නම්, බැස ගන්න නැත්නම් රාගනුසේ, ද්වේෂේ, විචිකිච්ඡාවේ, මානේ, අවිද්‍යාවේ මේ අවසන් වී මෙතන තියෙනවා. රිසීලු රණ්ඩු සරුවල්, පපඤ්ඤ සංඥා සංකා නිරෝධය එතන තමයි තියෙන්නේ. නමුත් මෙන්න මේ විදිහට කෙටියෙන් දේශනා කළා. නමුත් මේක විස්තර වශයෙන් කිව්වේ නෑ නේද? ඊට පස්සේ කල් කතා වුණා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසේපේ මාතෘකාවක් වශයෙන් වදාළ අර්ථ විස්තර වශයෙන් නොබෙදා වදාළ මේ උතුම් ධර්මයේ අර්ථ කාටද විස්තර වශයෙන් කියන්න පුළුවන්කම තියෙන්නේ? එහෙමයි. එතකොට ඒ භික්ෂුන්ට හිතුණා මේ මහා කච්චාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ පවා වර්ණනා කරනවා. බුද්ධිමත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගෙත් ආදර ගෞරවයෙන් පිළිගන්න කෙනෙක්. එහෙමයි. මහා කච්චාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සංක්ෂේපේ මාතෘකාව වශයෙන් වදාළ අර්ථ විස්තර වශයෙන් නොබෙදා වදාළ මේ ධර්මයේ අර්ථ වශයෙන් විස්තර කරලා දෙන්න සමර්ථමයි, දක්ෂමයි. එහෙනම් අපි මහා කච්චාණන් වහන්සේ ළඟට යන එක තමයි හොඳ. ගිහින් අපි මහා කච්චාණන් වහන්සේගේ මේ ධර්ම පරියාය අර්ථ විස්තර වශයෙන් අපි දැනගමු කියලා කතා වුණා. එහෙමයි. ඉතින් මේ භික්ෂු පිරිස මහා කච්චාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා මහා කච්චාණන් වහන්සේ සමග පිළිසඳර කතා බහ යෙදුණා. එහෙමයි. පිළිසඳර කතාවෙන් පස්සේ එකත් පස්සක වාඩි වුණා. දැන් වාඩි වෙලා මහා කච්චාණන් වහන්සේට දැන් මේ විස්තරේ කිව්වා. කිව්වට පස්සේ ඉතින් ඊට පස්සේ මහා කච්චාණන් වහන්සේ කියනවා ප්‍රිය ආශ්මුතුනි දැන් සිද්ධි ඔක්කොම කිව්වා. එහෙමයි. අන්තිමට අපිට ඔබ වහන්සේ මතක් වුණා කිව්වා. පරම පූජනීය මහා කච්චාණන් වහන්සේ හරි ආශ්චර්යයි. දැන් අපි ගාට නම් කෙනෙක් ආපු ගමන් සමෙන් අපි තුමු දැන් මේ ශාස්ත්‍රුන් වහන්සේ කියපු කාරණාවක් අපේ ගාවට කෙනෙක් ආව නම් මොකද වෙන්නේ? අපි මුකුත් නෑ මේ අනිත් පැත්තට කියනවනේ. එහෙමයි ස්වාමී. මෙන්න බලන්න මහා කච්චාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ අහලා ආවේ. අනේ ප්‍රියාශ්මත්‍රයක මේ වගේ දෙයක් කිව්වා. අරටුවකින් ප්‍රයෝජන තියෙන අරටුවක් සොයන
අරටුවක් හොයමින් ඇවිදින ඕ මිනිහෙක් ඉන්නවා. ඉතින් ඔහු හොඳට අරටුව තියෙන ගහක ළඟට ගිහිල්ලත් ඒ ගහේ අරටුව අත්හරිනවා. මුළුත් අත්හරිනවා. කඳත් අත්හරිනවා. කොලාතු අරටුව මේ කොලාතු වල අරටු හොයනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තේරෙනවනේ කඳ අතහැරලා මුල් අතහැරලා දැන් මේ අරටුව හොයන්නේ මොකේද? කොළවලයි අතුවලයි අරටුව හොයනවා. ආන් මේ වගේ වැඩක් තමයි ඔයගොල්ලොත් කරේ කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලත් ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහිලත් ඒ භාග්‍යතුන් වහන්සේම දේශනා කරපු දහම් කරුණා තියෙද්දිත් භාග්‍යතුන් වහන්සේ විමසාගෙන දැනගන්නේ නැතුව අනේ මේ ආයතන මගේ විමසන්න ආව නෙවෙයි. එහෙමයි. කොහොමද රහතන් වහන්සේ? ඒතර රහතන් වහන්සේ අරටුවට උපමා කළේ කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. තමන් වහන්සේ උපමා කළේ කොහොමද? කොලාතු වගේ. එහෙමයි. නිකිලිස් මුනිවරු. තමන්ට ලකුණු දා ගැනීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. අපේක්ෂාවක් නැහැ. එහෙමයි. පුද්ගලිකත්වයේ ගොඩනගා ගන්න කිසිම අදහසක් නැහැ. ප්‍රතිරූපේ ගොඩනගා ගන්න අදහසක් නැහැ. එහෙමයි. පුදුම ආශ්චර්ය නැද්ද? එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි. නිකලස් බව. එහෙමයි. අද මේක රහත් වෙලා අපි සෝතාපන්න වෙලා කියලා මේ ඩෙඟානට ආගෙන. එහෙමයි. දැකලා නැද්ද? එහෙයි ස්වාමීනි. කාලයකට බුදු වෙලා කියනවා, කාලයකට මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියනවා. කාලයකට රහත් වෙලා කියනවා. එහෙමයි. කාලයකට මාර්ගඵල ලැබලා කියනවා. දැකලා නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. තාව පිරිසක් හයිරේ ඩෙඟානට එනවා. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ තමයි බුදුනේ, අපි තමයි හොයාගත්තේ, අපි තමයි සංවිධායක කළා. එහෙමයි ස්වාමීනි. දැන් මේ මොකද්ද කියන්නේ? කාටවත් හොයාගන්න බැරි දෙයක් අපි හොයාගත්තා. ඒ නිසා අපි පස්සෙන් වරෙල්ලා. ධර්මයට නෙමෙයි පමුණවන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ මොනවද මේ? කෙලෙස්. මේ කෙලෙස් වලට මිනිස්සු ආස නැද්ද? අපුවට අහු වෙන මිනිස්සු ඉන්න ඕන තරම්. එහෙමයි ස්වාමීනි. කෙලෙස් වලට ආස මිනිස්සු ඉන්න. එතන මේ අපි දැන් කොච්චර ධර්මයේ කතා කළත් දැන් ඇහුව ගමන් කියන අපි නම් කෙලෙස් වලට ආස නැහැ කියලා. නැත්නම් මොකද වෙන්නේ? ඔය හැම මතයකටම යන පිරිසක් ඉන්නවනේ. එහෙමයි. මොකද ඒකට නේද? ශාස්ත්‍රූත්වය හඳුනගෙනත් නැහැ. ස්වාක්කාත දහම හඳුනගෙනත් නැහැ. සුපටිපන්න ශ්‍රාවක සංගරුවන හඳුනගෙනත් නැහැ. එහෙමයි. කියන්නේ සරණක් නැහැ මේ පිරිසට. එහෙමයි. පිහිටක් නැහැ. එහෙයි. දැන් මේ රහතන් වහන්සේ නමක් තථාගතයන් වහන්සේ වර්ණනා කරන විදිය. එහෙමයි. තමන් කොලාතු වලට දාගෙන. එහෙමයි. ප්‍රියායිෂ්මතුනි හරි ලස්සන කාරණාවක් කියනවා. ඥානං ඥානාති පස්සම් පස්සති චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේත ධම්මස්සාමී තථාගතෝති. එහෙමයි ස්වාමීනි. මේ රහතන් වහන්සේ නම භාග්‍යතුන් වහන්සේට පුදන ආකාරය. එහෙමයි. මොකද කියන්නේ? ඥානං ඥානාති අනී දැනගත යුතු සියලු දේ දැනගන්නේ අනී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනේ. එහෙමයි. මහා කශ්‍යප වහන්සේ කියන්නේ. එහෙමයි. පස්සම් පස්සති අනේ දැක්ක යුතු සියලු දේ දකින්නේ අනේ මගේ අරහත් සම්බුදුරජාණන් වහන්සේනේ. චක්කු භූතෝ ඇසින් උපන් කෙනෙක් කියලා මේ ලෝකේ කාට හරි විවහාර කරනව නම් අනේ විවහාර කරන්න තියෙන භාග්‍යතුන් වහන්සේටනේ. කියන අනිත් අයට කියන්නේ ඇස් නැහැ කියන දා. එහෙමයි ස්වාමීනි. ඥාන භූතෝ නැනමඩලේ ඥානයෙන් උපන් කෙනෙක් ඉන්නවනේ. එහෙමයි. ඒතර අනිත් සත්‍ය උපදින කෙලෙස් වලින්නේ. භාග්‍යවත් අරහත් සම්බුදු කෙනෙක් උපදින්නේ ඥානෙයි. එහෙමයි. දහම් මැසින් උපදින්නේ. එහෙමයි ස්වාමීනි. ලෝ දකින්න ඇස තියෙන කෙනා චක්කු භූතෝ. එහෙමයි. ඥානෙ තියෙන කෙනා ඥාන භූතෝ ධම්ම භූතෝ ධර්මයෙන් උපන් කෙනා. සතර සතිපට්ඨානෙ නිර්මිත කෙනෙක් මේ ලෝකෙ සිටිනම් ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. මේ සතර සම්‍යක්පදාන වීරියෙන් උපන් කෙනෙක් සිටිනම් ඒ භාග්‍යතුන් වහන්සේ. සත ඉර්ධිපාදයෙන් උපන් කෙනෙක් සිටිනම් ඒ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. පංච ඉන්ද්‍රියෙන් පංච බලයෙන් සප්ත බොජ්ජංගෙන් ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් උපන් කෙනෙක් සිටිනම් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. රහතන් වහන්සේලා. එහෙමයි. ආශ්චර්ය ධම්ම භූත කියලා කියන්නේ ධර්මයෙන් උපන්. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් උපන්. පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන්. ඊළඟට කියනවා වත්තා පවත්තා අත්තස්ස නින්නේත.
කිව යුතු දේ මැනවින්ම කියන්න දක්ෂම කෙනා. මේ ලෝකෙට යම් දෙයක් කියන්න සුදුසුද ඒ කියන්න සුදුසුම කෙනා මැනවින්ම කියන්න සුදුසු කෙනා කවුද? භාග්‍යවතුන් වහන්සේ කියන. එහෙමයි. ඒ කියන්නේ අනිත් අය හිතට කියන්න සුදුසු නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙට ඇත්තටම යම් දෙයක් කියන්න සුදුසු කෙනෙක් සිටින කවුද? භාග්‍යවතුන් වහන්සේමයි කියන. රහතන් වහන්සේ නමක් කියන්නේ. එහෙමයි. කිව යුතු ධර්මයේ මැනවින් පවසන කෙනා දහම්සක ප්‍රවර්තනය කරන කෙනා. දහම් වල අරුත් මතු කර දෙන කෙනා. අමා නිවන දන් දෙන්නේ කවුද? ඒතර බුදුවරු දන් දෙනවා. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලා දන් දෙනවා. ශ්‍රාවක සංඝරුවන දන් දෙනවා. කොහොමද දන් දෙන්නේ? අමා මහ නිවන. එහෙමයි. අමා මහ නිවන දන් දෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අමා මහ නිවන දන් දෙන්න ආස කෙනා කොහොමද දන් දෙන්න ඕන? ධර්මයේ දන් දෙන්න ඕන. එහෙමයි. එතකොට එහෙනම් මේ ධර්ම දාහනේ දෙන පිරිස එහෙනම් මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? අමා මහ නිවන දන් දෙනවා. ලෝකෙ දෙන්න බැරි වෙච්ච දානයක් මේ. එහෙමයි. සංසාරේ අපිට දෙන්නම් බැරි වෙච්ච දානෙ මේ දෙන්නේ. දෙන්නම් බැරි වෙච්ච දානයක් මේ දෙන්නේ. එහෙමයි ස්වාමීනි. කොහොමද මේ අමා මහ නිවන දන් දෙන එක? බුදුවරු පව අතීත බුදුවරු අනාගත බුදුවරුත් ලෝකෙට දෙන දානයක් ඒක. මොකද්ද? අමෘතය දන් දෙනවා කියන එක. එහෙමයි. අමතස්ස දාතා කියලා කියන්නේ අමෘතය දන් දෙනවා. හරි ආශ්චර්යයි නේද? අත්තස්ස නින්නේ තමයි දහම් අරුත් මතු කරන්න දක්ෂ කෙනා කියනවා. මේ අර්ථයන් නින්නාද කරමින් දෙව් මිනිස් ලෝකයාට ප්‍රවර්තනය කරන්න දක්ෂම කෙනා කවුද? භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි. තථාගතයන් ඊට පස්සේ දේශනා කරනවා ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේම මේ උතුම් ධර්මයේ අර්ථ නුවණින් විමසලා දැනගන්න තිබුණ නොවේද? අපගේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ යම් අයුරකින්ද ඉතින් ඒ විදිහට දරා ගන්න තිබුණ නොවේ කියලා කිව්වා. එහෙමයි. අනේ ඒක නම් ඇත්ත ප්‍රියාශ්මත් මහා කච්චාන. ඒක එසේමයි කිව්වා. ත්‍රිසම් සංඝයාත් කියන ඒක එසේමයි භාග්‍යවතුන් වහන්සේ තමයි දැනගත යුතු සීත කියලා දී දැනගන්නේ ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ තමයි දැක්ක යුතු සියලු දේ දකින්නේ ස්වාමීනි. අනේ භාග්‍යවතුන් වහන්සේ තමයි දහම් මැසින් උපන් කෙනා ස්වාමීනි. අනේ භාග්‍යවතුන් වහන්සේ තමයි නැනමඩලින් උපන් කෙනා ස්වාමීනි. අනේ භාග්‍යවතුන් වහන්සේ තමයි ධර්මයෙන් උපන් කෙනා ස්වාමීනි. අනේ භාග්‍යවතුන් වහන්සේ තමයි පරම ශ්‍රේෂ්ඨත්වයෙන් උපන් කෙනා ස්වාමීනි. කිව යුතු ධර්මයේ මැනවින් පවසන සුදුසුම කෙනා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. දහම්සක ප්‍රවර්තනය කරන සුදුසුම කෙනා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. ධර්මයන්ගේ අරුත් මතු කරන සුදුසුම කෙනා භාග්‍යවතුන් වහන්සේ කිව්වා. අමා නිවන අනේ භාග්‍යවතුන් වහන්සේ දන් දෙනවා කිව්වා. එහෙමයි. අනේ ධර්මයට ස්වාමී ධම්ම ස්වාමී තථාගතගේ ලස්සන වචනයක් තියෙනවා. ධර්මයට ස්වාමී. ඉතින් අපි කියන්නේ සාමාන්‍ය අපි තුන් ගෙදර වැඩ කරනවා කියලා කෙනෙක් වුණ. ඒතර ඒ ගෙදර ස්වාමියෙක් ඉන්නවා. ගෙදරට ස්වාමී කෙනෙක් ඉන්නවා. එහෙමයි. බාරකාරයෙක් ඉන්නවා. ස්වාමී කියලා කියන්නේ ඒකට නේ. එහෙමයි. මේ ගෙදර ස්වාමියා කවුද? සාමාන්‍ය අදටත් විවහාරය කරන්නේ. ඒතර ගෙදර ගෘහමූලිකයට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. එහෙමයි. කියන්නේ සියලු බර දරන, ඒ ගෙදර සියලු දෙන වගකීම් දරන, ඒ සියල්ලගේම අයිතිය තියෙන කෙනා. ධම්මස්වාමී කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ අයිතිකරු කවුද? භාග්‍යවතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අන්න මේ සියලු ධර්මයන්ගේ අයිතිකාරය කවුද? සියල්ල දන්නා, සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. අහෝ අසිරීනේ පුදුම ආශ්චර්යයක්. ඊට පස්සේ කිව්වා අමා නිවන දන් දෙනවාමයි කිව්වා. අනේ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් ධර්මයේ අර්ථ විමසන්න ඇත්තටම කල් තිබුණ තමයි කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ අර්ථ පැවසුවා නම් මේ භාග්‍යවතුන් වහන්සේ අපට පිළිතුරු මේ දෙනවාමයි කිව්වා. අනේ අපට මේ විදියට මතක තබා අපිත් මේ විදියට මතක තබා ගන්නවාමයි කිව්වා. නමුත් ඉතින් ආයුෂ්වත් මහා කච්චානන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ පවා ඉතින් වර්ණනා කළා තියෙනවා නෙවෙයි. එහෙමයි. බුද්ධිමත් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාත් ඉතින් ගෞරව ආදරෙන් පිළිගන්න කෙනෙක් නෙවෙයි. ආයුෂ්මත් මහා කච්චානන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපේ අනේ මාතෘකා වශයෙන් වදාරන ලද අර්ථ වශයෙන් විස්තර වශයෙන් නොබෙදා වදාලා අනේ මේ උතහම් පරිය අර්ථ මේ කියලා දෙන සමර්ථමයි කිව්වා. ඉතින් ආයුෂ්මත් මහා කච්චානන් වහන්සේ පහසුවක් නැත්තම්
අනේ අපිට මේ ධර්ම කරුණු ටික කියලා දෙන්න කිව්වා. එහෙමයි. එහෙනම් ප්‍රියාශ්මතුනි මනාකොට අහන්න කිව්වා. නුවණින් තෝරන තීරුම් ගන්න කිව්වා. දැන් බලන්න මෙතෙන්ට එන්න කොච්චර දේවල් සිද්ධ වුණාදනේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්ය නේද බුද්ධ ශාසනය. එහෙමයි. ලකුණු දා ගැනීම නැහැ. එහෙයි. හුවා දක්වා ගැනීම නැහැ. එහෙමයි. නේද? ප්‍රතිරූපය එළියෙන් තියන දඟලීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. බුද්ධ ශාසනයක පමණයි මේක. බුද්ධ ශාසනයක පමණයි. එසේනම් ප්‍රියාශ්මතුනි කියලා ඊට පස්සේ කී මේ මහා කච්චරණ දේශනා කරනවා. ඔන්න දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කුමක්ද? පින්වත් භික්ෂු යමක් මුල් කරගෙන කෙනෙක් තුල කෙලෙස් හැදෙන සංඥාවන් තියෙනවා නම් මොන සංඥාවන්ද? කෙලෙස් හැදෙන සංඥාවන්. එහෙමයි. ඒ කියන්නේ කෙලෙස් හැදෙන හඳුනා ගැනීම. ඉතින් කෙලෙස් හැදෙන්නේ යම් දෙයක් හඳුන ගන්නකොට නම් ඒ හඳුන ගන්න දේ සතුටින් පිළිගන්නේ නැත්තම් ඒ හඳුනා ගන්න දේ ಗುಣ කියන්නේ නැත්තම් ඒ හඳුනගත්තු දේ පිළිබඳව ආධ්‍යාත්මී බැස ගන්න දෙන්නේ නැත්තම් එතනින්මයි කුමද්ද රාගානුශේෂය වීම. එතනදල මොකද්ද වෙන්නේ? ආධ්‍යාත්මී රාගානුශය පෝෂණය වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මී පටිඝානුශය පෝෂණය වෙන්නේ නැහැ. ආධ්‍යාත්මී මානනුශය පෝෂණය වෙන්නේ නැහැ. විචිකිච්ඡානුශය පෝෂණය වෙන්නේ නැහැ. එහෙමයි. ඊළඟට ඔබ තමයි තෝ තමයි කියාගෙන ගහගන්න මරාගන්න පපංච සංඥා සංකා නැහැ. දඬු මුගුරු ගැනීම නැහැ. අවියායුධ ගැනීම නැහැ. දැන් මේ ඔක්කොම තියෙන්නේ කොහොමද මේ? හඳුන ගන්න දෙයක් සතුටින් පිළිගත්ත නිසා. යම් තැනක මිනීමැරුමක් ඇද්ද? මංකොල්ලයක් ඇද්ද? දූෂණයක් ඇද්ද? එහෙම නැත්නම් කාය දුස්චරිතයක් ඇද්ද? වචී දුස්චරිතයක් ඇද්ද? මනෝ දුස්චරිතයක් ඇද්ද? ඔක්කොම තියෙන්නේ කොතනද? හඳුනගත්තු දෙයක් සතුටින් පිළිගත්තු නිසා. එහෙමයි ස්වාමීනි. පුදුම විප්ලවයක් නේ. පුදුම පරිවර්තනයක්. එහෙමයි. පුදුම පරිවර්තනයක් බුදු කෙනෙක් මේ දකින්නේ. ආශ්චර්යයි. එහෙමයි. පුදුම ආශ්චර්යයි. එහෙයි ස්වාමීනි. ඊළඟ දේශනා කරනවා ඉතින් ප්‍රියාශ්මුතුනි භාග්‍යතුන් වහන්සේ සංසේපේ මාතෘකා වශයෙන් වදාළ අර්ථ වශයෙන් බෙදා නොදාළ ඒ ධර්ම විස්තර වශයෙන් මම මේ විදිහට අර්ථ වශයෙන් දන්නවා කිව්වා. ප්‍රියාශ්මුතුනි මෙන්න මේකයි. ඇසත් රූපත් හේතු කොටගෙන චක්කු විඥානි ඇති වෙනවා. මම මේ කාරණේ විස්තර කරනවාද? එහෙමයි ස්වාමීනි. මොකද වෙන්නේ? ඇසයි රූපයයි නිසා ඇසි විඥානය පුදුන. ඇසින් දැනගන්න ඕ යම් දෙයක්. ඊට පස්සේ ඒ තුන එකතු වීමට තමයි කියන්නේ ස්පර්ශය කියලා. දැන් මේ වෙලාවන ඔබේ ඇසයි රූපයි විඥානය එකතු වෙලා තියෙන්නේ. ස්පර්ශයේ හේතු කොටගෙනයි විඳීම ඇති වෙන්නේ. දැන් එතකොට මේ ඇයි රූපයි මේ විඥානය මේ වෙලාව එකතු වෙලා තියෙනවා. එහෙනම් ඇසේ ස්පර්ශයෙන් විඳිනවා දැන්. එහෙමයි. විඳින්නේ යමක් දෙක තමයි හඳුනගන්නේ. දැන් ඔබ ඇහි ස්පර්ශයෙන් විඳින දේ තමයි ඔබට දැන් මේ වෙලාවේ හඳුනාගෙන රූප සංඥාව කියලා අපි කතා කරන්නේ ඕක තමයි. රූප හඳුනා ගැනීම. එහෙමයි. හඳුන ගන්න දේ ගැන තමයි කියන ආධ්‍යාත්මේ විතර්ක ඇති වෙන්නේ. ආන්න ඒකයි. දැන් මේ වෙලාවේ උපදින ධර්ම විතර්ක. එහෙමයි. ප්‍රඥාවට හේතු වෙන විතර්කයි මේ වෙලාවේ උපදින්නේ. එහෙමයි. ශ්‍රද්ධාවට හේතු වෙන විතර්කයි මේ වෙලාවේ උපදින්නේ. දැන් මේ වෙලාව අපි තුමු ඔන්න මොකක් හරි ෆිල්ම් එකක් බල හිටියේ කියලා සමහරලාට මේ වෙලාවේ වැඩෙන්නේ කොහොමද? මේ හඳුන ගන්න දේත් එක්ක උපදින විතර්ක කොහොමද? රාගයට බර විතර්ක, ද්වේෂයට බර විතර්ක, මෝහයට බර විතර්ක ඇති වෙනවා. එහෙමයි. නමුත් බලන්න හරි ආශ්චර්යයි. හඳුනගන්නේ යමක් දේ ගැන තමයි කියන ආධ්‍යාත්මේ විතර්ක ඇති වෙනවා කියන හඳුන ගන්න දේත් එක්ක. ඒක අනාත්මයි. ඒ ක්‍රියාවලිය. විතර්ක කරන්නේ යමක් දේ ගැන තමයි කියන කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ. පපංච වෙනවා කියනවා. එහෙමයි. විතර්ක වෙන දේ ගැන මොකද වෙන්නේ? පපංච වෙනවා. ආධ්‍යාත්මික මේක ආයි වැළඳ ගනිමින් සිහි වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ මුල් කරගෙනයි කියනවා අතීතයේ කෙලෙස් සහිත කල්පනා වලින් යට වෙලා විපරීත වූ සංඥාදී පුරුෂයාට කරගෙන ගිය අතීතයේ සිද්ධ වුණේ ඔය ක්‍රියාවලියයි කියනවා. වර්තමානයටත් ඔය ක්‍රමයටයි කියන පුරුෂයෙක් ක්ලේශ සහගතව ආධ්‍යාත්ම විපරීත වෙලා කෙලෙස් වසඟට යන ඔය ක්‍රමයටයි කියනවා.
රාගනුසේ පෝෂණය වෙන්නේ, දේශානුසේ පෝෂණය වෙන්නේ, විචිකිච්ඡා පෝෂණය වෙන්නේ. ඊළඟට අවිද්‍යාව පෝෂණය වෙන්නේ, මාන්නේ පෝෂණය වෙන්නේ. ওই ක්‍රමයටයි කියන. කොහොමද? හඳුනගන්නේ යමද්ද, හඳුන ගන්න දේ මුල් වෙලා ආධ්‍යාත්මික විතර්ක වලින් වැළඳ ගන්නකොට ඒක හඳුනගෙන දුරු කරන්නේ නැත්නම් ඒකින්ම රාගනුසයත් පෝෂණය වෙනවා, දේශයත් පෝෂණය වෙනවා, විචිකිච්ඡාවත් පෝෂණය වෙනවා, අවිද්‍යාවත් පෝෂණය වෙනවා, මාන්නෙත් පෝෂණය වෙනවා. වැඩි වෙලා ගියොත් දඬුමුගුරු අරගෙන අතපයත් වල ගහමරාගෙන ඔක්කොම කරනවා. නැත්ද බලන්න. එහෙමයි ස්වාමීනි. ඔය ක්‍රමයට වෙන වෙන ක්‍රමයකට වෙන්නේ. ඕක තමයි සසර හට ගන්න විදිය. එහෙමයි. ඕක තමයි සංසාරේ පෝෂණය වෙන ක්‍රමය. ඕක තමයි සියලු දේවල් වල නිර්මාණය. අකුසල පාක්ෂික දේවල්. එහෙමයි. වෙන ක්‍රමයක් නෙවෙයි. කොහොමද වෙන්නේ? ඇහි ස්පර්ශයෙන් විඳින දේ ඔන්න හඳුන ගන්නෝ, හඳුන ගන්න දේට අදාළව ආධ්‍යාත්මේ විතරක උපදිනෝ, විතරක උපදින දෙයම ආධ්‍යාත්මේ වැළඳ ගන්නවා. ඒකට කියන පංච සංඥා සංකා කියලා. ඒ මුල් වෙලා මොකද වෙන්නේ? ආන බුදුරජාණන් දේශනා කරනවා. ඒ මුල් කරගෙන අතීත අනාගත වර්තමානට අයත් රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා විපරීත වූ සංඥාදී පුරුෂයා යට කරගෙන යනවා ඊට පස්සේ. මොකද ඒව පිළිබඳ අනිත්‍ය කියලා අවබෝධයක් නැහැ. එහෙමයි ස්වාමීනි. මේකෙන් ආධ්‍යාත්මික දුක උපදිනවා කියලා අවබෝධයක් නැහැ. සතුටෙන් පිළිගන්නවා. සතුටින් පිළිගැනීම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් විතර්කයේත් එක්ක ආධ්‍යාත්මික මනෝලෝකික ලෝකයා තනි වෙනෝනේ. නැද්ද බලන්න. එහෙමයි. දැන් අපි කඩපිල් මැද්දේ යනකොට ලස්සන මොන හරි දෙයක් දැක්කොත් ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? විතර්ක වෙන්න පටන් ගන්නවා. ඒක ඊට පස්සේ ඒකම පපංච වෙනවා අපව. පපංච සංඥාවක් වෙනවා. කියන්නේ හිත ඇතුලේ අර්බුදකාරීව ඒක සංඥාව සිහිවෙවි නිර්මාණය වෙනවා නැවත නැවත නැවත. එහෙමයි ස්වාමීනි. ඒකෙම මොකද වෙන්නේ? ඊට සමහරට ඔන්න බලනකොට ඒකට ආසාව ඇති වෙලා. තව ටිකකින් ඒකට සමහරට දේශය ඇති වෙලා. සමහර ඔන්න ඊට පස්සේ ඒවත් එක සැක සංකා පෝෂණය වෙනවා. අවිද්‍යාව, මාන්නේ, සමහරට ඒකත් එක්ක ඊට පස්සේ දැකපු දෙයක් මුල් වෙලා ඔන්න කෙනෙක් මරන්න හිතන, හොරකම් කරන්න හිතන. ඔක්කොම හැදෙනවා. එකම දෙයක් පරිස්සම් කරගන්න බැරුණා වෙන හානිය. එහෙමයි ස්වාමීනි. කොතරම්ද? දැන් මේ ආයතන එකක් නෙමෙයි. ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් මොකද සිද්ධ වෙනවා? ඒගොල්ලෝ මොනතරම් අපි වසඟයටපත් කරගෙන. අන්න හරි. ඒ නිසානේ දැන් ඔය එක දේශනාවක තියෙනවා මේ ආයතන ටික දකින්න කියනවා නිකන් හරියට මේ මම් පාරන හොරු විදියට. එහෙමයි ස්වාමීනි. මම පාරන හොරු විදිහට දකින්න කියනවා. හරි පුදුමයිනේ. එහෙමයි. හිතා ගන්න බෑ ඒක. දැන් ඇසින්නේ අපි දැන් ඔක්කොම පැහැර ගන්න අපි අසත් රූපත් එකතු වෙද්දිනේ. එහෙමයි. අපි ආධ්‍යාත්ම සම්පූර්ණ ධනය විනාශ කරනවා, මංකොල්ල වලට පොළඹවනවා, සල්ලාලකමට පොළඹවනවා, බීමත්කමට පොළඹවනවා. ඔක්කොම පොළඹවන්නේ කොමකින්ද මේ? ඇසින්. මේ සිද්ධිය වෙන්නේ. එහෙමයි. ඇසෙන් මේ විපර්යාසය හටගන්නේ. ඇසෙන් මේ මහා මේ ව්‍යසනේ සිද්ධ කරන්නේ. ඇසත් රූපත්, කනත් ශබ්දත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණත්. ඔය ටික ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙමයි. දැන් කන ශබ්දත් එක්ක වෙනකොට තමයි කනේ ස්පර්ශය. කනේ ස්පර්ශයෙන් ඕන් අපි විඳිනවා. විඳිනකොට ඕන ශබ්ද සංඥා හඳුන ගන්න. ඒතර මේ ශබ්ද සංඥා මුල්ලා තමයි ආධ්‍යාත්ම ශබ්ද පිළිබඳ විතරක ඇති වෙන්නේ. ඒ විතරක වලින් මොකද වෙන්නේ? පපංච සංඥා සංකා ඇති වෙනවා. වැළඳ ගන්නවා හිත. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? ඔන්න අතීතයේ ශබ්ද නිසා, වර්තමානයේ ශබ්ද, අනාගතයේ ශබ්ද. ඔය හැම දෙයක්ම නිසා ආධ්‍යාත්ම මොකද වෙන්නේ? විපරීත වෙච්ච සංඥාවක් තියෙන. එතකොට විපරීත වෙච්ච සංඥාවෙන් තමයි ආධ්‍යාත්මික කෙලෙස් උපදින්නේ. විපරීත වෙච්ච සංඥාව කියන්නේ මොකක්ද? ඒ හඳුන ගන්න දේ අනිත්‍යයි කියලා වැටහීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. වැටහීමක් නැති නිසා තමයි ආධ්‍යාත්මෙ දිගින් දිගටම වැළඳගෙන තියෙන්නේ ඒක. පිළිගැනීම තියෙන්නේ. අනිත්‍ය කියලා වැටහීමක් හිතට නැති නිසා. එහෙමයි ස්වාමීනි. ඒකයි විපරීත සංඥාවක් කියලා කියන්නේ. වැරදි වෙනස් විකෘති වෙච්ච සංඥා. එහෙමයි ස්වාමීනි. ඒතරේ විකෘති වෙච්ච සංඥාවත් එක්ක ආධ්‍යාත්මය හැමතිස්සෙම කෙලෙස් වලින් ගැට ගැහි ප්‍රශ්න ගොඩකට අපි ආධ්‍යාත්මය අපිව පොළඹවනවා. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් නෙත් තියෙන්නේ. එහෙයි. වෙලාවකට ආසාව ඇවිල්ලා අමුතු දෙයකට පොළඹවනවා. තව වෙලාවකට තරහ ඇවිල්ලා දෙයකට පොළඹවනවා. තව වෙලාවකට හිතට සැකේ ඇති වෙලා තව දෙයකට පොළඹවනවා.
අවිද්‍යාව ඇති වෙලා පොළඹවන, මාන්නක්කාරකම ඇති වෙලා අපි හසුරුවනවා. ඊට පස්සේ ඒවට යට වුණිච්ච ගාව මොකද වෙන්නේ? උණවි ආයුධ ගන්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා, බැන ගන්නවා. එහෙමයි ස්වාමීනි. නිකන් තනියෙන් දොඩෝ තනියෙන් බැන බැන ඉන්න අවස්ථා දැකලා නැද්ද? එහෙමයි. බලන්න මේ සිදුවීම. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද්භූතයි. එහෙමයි. මේ ධර්මයේ ප්‍රාතිහාර සහිතයි. මේක සත්‍යයක් නෙවෙයිද? පරම සත්‍යයක් මේක. එහෙමයි. පරම සත්‍යයක් මේක. ඒතර මේ සත්‍යයේ නිෂ්ඨාවට එන්න තමයි මහන්සි ගන්න ඕන. ඒතර මේක සත්‍යයේ නිෂ්ඨාවට එන්නේ මොන ක්‍රමයකටද? මේකම නැවත සිහි කර කර තමන්ගේ ඇහැයි රූපය එකතු වෙනකොට තමන්ගේ ආධ්‍යාත්ම සිදුවන විපර්යාස තීරුම් ගන්නවා. එහෙමයි. ඇහැයි රූපය නිසා ඇසේ විඥානය ඇති වෙන හැටි තීරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඇසයි රූපයි විඥානය එකතු වෙද්දී තමන්ගේ රූප හඳුනා ගන්න හැටි, රූප හඳුනා ගන්නකොට ආධ්‍යාත්මේ රූප පිළිබඳ විතර්ක ඇති වෙන හැටි, විතර්ක ඇති වෙනකොට ඒවා ආධ්‍යාත්මේ નિરાයාසයෙන් වැළඳගෙන අරබුද උපද්දන හැටි, එහෙමයි. රාගානුසය ඊට පස්සේ පෝෂණය වෙන හැටි, එකකින් දේශේ පෝෂණය වෙන හැටි, සැක සංකා පෝෂණය වෙන හැටි, අවිද්‍යාව පෝෂණය වෙන හැටි, මාන්නේ පෝෂණය කළා දීලා තමන්ට අනිත් එක්කෙනාට බනින්න හිත පොළඹවන හැටි, ගහන්න පොළඹවන හැටි. එහෙමයි. එකම ඇස මුල් කරගෙන සිහියෙන් ඉඳන් තමන් බලන්න ඕන. බලන්න මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අරහත්ත්වය පිළිබඳ පහදින්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිබඳ හිත පහදින්න පටන් ගන්නවා. ධර්මයේ ස්වාක්කාත බව පිළිබඳ වැටහෙන්න පටන් ගන්නවා. ශ්‍රාවක සංඝරත්නය යන්නේ මෙහෙම නේද වාසය කළා, මෙහෙම නේද හිත දමනය කළේ කියලා සුපටිපන්න බව පිළිබඳ පහදින්න පටන් ගන්නවා. එහෙමයි. ආන්න සැක සංකා නැති වෙලා නිෂ්ඨාවටපත් වෙන හැටි. එහෙනම් දැන් බලන්න මේ 80න් හිටියොත් මේ ක්‍රමයේ ඔස්සේ රාගානුසය, පටිඝානුසය, විචිකිච්ඡාව, මානය, අවිද්‍යාව, දඬුමුගුරු ගැනීම ඔක්කොම පෝෂණය වෙනවා. එහෙමයි. මේ කරුණ පිළිබඳ සිහි කල්පනාවෙන් ඉන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අර ඔක්කොම නැතිලා යන පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? එන්න මේ ඔක්කොම හැන්ඩල් කරන්නේ කොහොමද? සිහියෙන්. එහෙමයි. එකම දෙයකින්. ඉතින් සතුටු වෙන්න මේ ධර්ම දාණය දෙන්න පිරිස. ඒ භාග්‍යතුන් වහන්සේගේ චිත්ත සංතානයේ තියෙන අසිරිය තේරුම් ගන්නට. ඒ ධර්මයේ ස්වාක්කාත බව, සම්දිට්ඨික බව තේරුම් ගන්න. ඉතින් මේ ධර්ම දාණය දෙන පිරිස සතුටු වෙන්න දෙව් මිනිස් ලෝකයාට ඒ තථාගත බුදුවරු දෙන දාණය අමෘත දාණය. අනේ මට දෙව් මිනිස් ලෝකයාට දෙන්න වාසනාව උදා වුණා. එහෙනම් ඒ සම්බුදුරජාණන් වහන්සේලා දෙව් මිනිස් ලෝකයාට දුන්නු මේ මිහිරි අමෘතෝ ප්‍රණීතු ඒ ධර්ම දාණය දුන්නා නම් සසර පුරා Tamanටත් එතකොට මේ අමෘත දාණයෙන් අභිෂේක ලබන්නට, ඒ හිමිකරුවෙක් වෙන්නට මේ පින ඒකාන්ත වශයෙන් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්දාය. හිතෙන සියලු ව්‍යසනයන්ගෙන් හදවත මුදවා, හිත මුදවා සත්පුරුෂ භූමිය පිණසම වන භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන්ම අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් පෙන්වා වදාලා ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වෙලා තියෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අප්‍රේල් මාස 28 වන දිනට පළමු උපන්දිනයේ යෙදුන අයස් අභිමන් පතිරණ පුතණුවන්ට සිත පැතීම පිණිස පින්වත් ජී.පී. හසල බුද්ධික බණ්ඩාර පින්වත් මහත්මයා, අයියේ උත්පලා ප්‍රබෝධනී පින්බර මහත්මිය ඇතුළු පිරිස ඒකරාශි වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ටකින් සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා.
ඒ වගේම සෙම්පති දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන්, මේ සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා රකින්න සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට, අබ්බාප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය අප්‍රේල් මාස 28 වෙනි දිනට පළමු උපන්දිනයේ යෙදුන අයස් අභිමන් පතිරණ පින්බර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. එම් පුතුණුවන්ගේ සොහොයුරියන් වන දිනුමි, දිහිනී යන දියණිවරුන්ටත්, නිති සහ සිනිත යන දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. ඒ වගේම අභිමන් පුතුණුවන්ගේ අත්තම්මලා වන ගුණරත්න මණිකී සහ ඥානවතී යන මෑණිවරුන්ට, සියලා වන ජී.පී. ආර්යදාස සහ නිමල් ජයකොඩි යන පියවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අභිමන් පුතුණුවන්ගේ නැන්දා මාමලාට, පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ජී.පී. හසල බුද්ධික බණ්ඩාර සහ අයියේ උත්පලා ප්‍රබෝධනී පින්බර මහත්මියට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පහදා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන විශේෂයෙන් අප්‍රේල් මාස 28 වෙනි දිනට අද දිනට පළමු උපන්දිනයේ යෙදුන අයස් අභිමන් පතිරණ පින්වන්ත පුතුණුවන්ට සෙත් පැතීම පිණිස පින්වත් ජී.පී. හසල බුද්ධික බණ්ඩාර මහත්මයා සහ අයියේ උත්පලා ප්‍රබෝධිනී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන. ඉතින් පිනැති පුතුණුවන් ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් අපේ තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වත් ඔබේ හිතෙත් උනන්දුව පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට මේ පිළිබඳව තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව සිත සකස් කර ගැනීම පිළිබඳව වෑයම, ධෛර්යය, කැමැත්ත, තුනුරුවන පාමුල මැවෙන අත්වැසිල්ල පිළිබඳව උදාර බලාපොරොත්තු වෙන ඔබේ හිත පිරෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.